අගෝස්තු මාසේ 11 වෙනි දින දවසේ සිටුවිල්ල. The thought of the day on 11th August. යේසුස් වහන්සේගේ නාමයෙන් අපි ඔබ සැමදෙනා පිළිගන්නවා. We welcome you all in the name of our Lord. ලැබුවා දවස ඔබ සැමදෙනාට ආශිර්වාදමත් දවසක් වේවා. Let this new day be a blessed day upon you. අපි පසුගිය දවස්වල ශුද්ධාත්මන වහන්සේ පිළිබඳ පළවෙනි කොටසේ අපි සාකච්ඡා කළා ශුද්ධාත්මන වහන්සේගේ පුද්ගලිකත්වයේ පිළිබඳව. In the past days, in the part 1, we spoke about the personality of the Holy Spirit. අපි දෙවෙනි කොටස හැටියට අපි අද සිට ශුද්ධාත්මන වහන්සේගේ දේවත්වයේ පිළිබඳ අපි ඉගෙන ගන්නට යනවා. And as the second portion, we are going to study about the divinity of the Holy Spirit. ශුද්ධාත්මන වහන්සේ දෙවියන් වහන්සේ වනසේක කියන කාරණය අපි බයිබලානුකූලව අපි බලන්ට යනවා. We are going to see that the Holy Spirit is God, using the word of the Lord as description. ශුද්ධාත්මන වහන්සේ අප තුලට වැඩ සිටීමට ඒවා තිබෙන්නේ ශුද්ධාත්මන වහන්සේ අපේ ජීවිතේ ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපේ කරා අපේ ජීවිතේ ගොඩනගා දෙවියන් වහන්සේගේ සභාව වර්ධනය වීම සඳහාය. The Holy Spirit was sent to us by Jesus so that we as people can grow to the image of the Holy Spirit and let the church of the Lord Jesus Christ be molded upon that through the Holy Spirit. 1 කොරින්ති 3 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදේ සහ 17 වෙනි පද අපි සාකච්ඡා කරන්නට යනවා ශුද්ධාත්මන වහන්සේගේ දේවත්වයේ මොන ආකාරයෙන්ද අප තුල ක්‍රියා කරන්නේ කියන කාරණේ. We are going to look at 1 Corinthians chapter 3 verse 10 to focus on the divinity of the Holy Spirit. නුඹලා දෙවියන් වහන්සේගේ මාලිගාව බවද දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ නුඹලා තුල වාසය කරන බවද නොදනියුද? යමෙක් දෙවියන් වහන්සේගේ මාලිගාව නාස්ති කරන්නේ නම් දෙවියන් වහන්සේ ඔව්ව නාස්ති කරනසේක. මක්නිසාද දෙවියන් වහන්සේගේ මාලිගාව ශුද්ධය. ඒ මාලිගාව නුඹලාය. මේ ස්ථානයේ පාවුල්තුමා කොරින්ති සභාවට දැනුවත් කරනවා ශුද්ධාත්මන වහන්සේ අප තුල වාසය කිරීම කන්න කොටගෙන අපගේ ඇතුළාන්තයේ අප උන්වහන්සේගේ මාලිගාව කියලා. We see through this verse at this given point, Paul is trying to speak to the Corinthians church to teach them that the Holy Spirit will come to dwell in us, and the place that He dwells is the temple that is our body. එනම් දෙවියන් වහන්සේගේ මාලිගාව අපගේ හදවතයි. එනම් ශුද්ධාත්මන වහන්සේගේ වැඩ සිටීම තුල ඒ දේව මාලිගාව අප තුල ගොඩනගමින් තිබෙනවා. And by the Holy Spirit dwelling in that temple that is our heart, He will begin to mold us and to construct the temple greatly. එනම් ඒ මාලිගාව අපිරිසිදු කරොත් ඒ විනිශ්චයක් තිබෙන බව දේවචනයේ සඳහන් කර තිබෙනවා. And according to the word of the Lord, if you ruin or destroy God's temple, then that will be judged by the Holy Spirit. දෙවියන් වහන්සේගේ මාලිගාව ශුද්ධය. The Holy Spirit's temple, God's temple, it is a holy place. ඒ මාලිගාව නුඹලා කියලා උන්වහන්සේගේ වචනේ කියනවා. And according to the word of the Lord, you are the temple of God. ඒ මාලිගාව නුඹලා අපවිත්‍ර කරොත් ඒ විනාශ කරනවා කියලා දේවචනයේ සඳහන් වී තිබෙනවා. And according to the word of the Lord, if you let it ruin, then it is the destruction of that temple as well. මතක තියාගන්න ඔබ නැවත උප්පාද ලැබූ දරුවෙක් නම් උන්වහන්සේගේ මාලිගාව ඔබගේ හදවතයි. Remember that if you are born again, then the temple of the Lord will always be your heart. උන්වහන්සේගේ මාලිගාව ඊටම අලංකාර ඊටම මහිමය දෙවියන් වහන්සේගේ ශෙකානා මහිමය ඔබේ ජීවිතය තුල වැඩ සිටීම කරන කොටගෙන උන්වහන්සේ ක්‍රියා ඔබට අත්දකින්න පුළුවන්. You will begin to experience the Shekinah glory or God's mighty glory in your life as your temple begin to dwell, or as your temple holds host to the Holy Spirit. ඔබගේ ජීවිතේ දිනපතා ශුද්ධාත්මන වහන්සේ වෙනස් කරනවා ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයට ඔබගේ අපගේ හදවත උන්වහන්සේගේ මාලිගාව ලෙස උන්වහන්සේ ක්‍රියා කරමින් අපේ හදවත දිනපතා වෙනස් කරමින් යනවා. And as the Holy Spirit dwells in our temples daily, He begins to mold us, help us grow to be more up to the image of Jesus, and to help the temple and the heart of the holder grow as well.
ඒ දේ අපේ ජීවිතේ වෙන්න නම් අපි ශුද්ධාත්මන වහන්සේට ඉඩ දෙන්න ඕනේ. අපේ ජීවිතේ අලුත් දේවල් අපේ ජීවිතේ වෙනස් කරගන්න බැරි ආකල්ප අපේ සිතුවිලි අපේ අදහස් ක්‍රිස්තුස් වහන්සේගේ හදවතට වෙනස් කරන්න අපි ඉඩ දෙන්න අවශ්‍යයි. If we are to let the temple grow, then our feelings, our emotions, our decisions, our thoughts and ideals, we must surrender them to the Holy Spirit so that He may judge them and help mold them. අපි ඉඩ දුන්නේ නැත්නම් උන්වහන්සේගේ මාලිගාවේ උන්වහන්සේගේ ඒ අරමුණ අපේ ජීවිතේ ඉටු කරන්නේ නැත. If we do not give room for the Holy Spirit to act, then He will not be able to perform what He was sent to earth to do in your temple. එනා ශුද්ධාත්මන වහන්සේ දෙවියන් වහන්සේ බව මේ ස්ථානයේ සඳහන් කරලා තිනවා. දෙවියන් වහන්සේගේ මාලිගාව කියන්නේ උන්වහන්සේ අප තුල වැඩ සිටීමයි. ශුද්ධාත්මන වහන්සේ වැඩ සිටිනවා කියන්නේ දෙවියන් වහන්සේගේ ආත්මය අනුව අප තුල වැඩ සිටීම තුල එයින් අංගබා දෙනවා ශුද්ධාත්මන වහන්සේ දෙවියන් වහන්සේ කියලා. And according to this world, it is saying that the temple of God is that the Spirit of God dwells in you. That means the Holy Spirit, the Spirit of God will come to dwell in your heart. That is the temple of God. එවගේම ක්‍රියා 5 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ සහ 6 වෙනි පද තුල අපි දකින්ට ලැබෙනවා ශුද්ධාත්මන වහන්සේ දෙවියන් වහන්සේ කියලා සඳහන් කර තිබෙනවා. අපි ඒ කොටසත් අපි බලමු. Let us read Acts chapter 5 verse 3 to 6, and here the Holy Spirit is God's Spirit has been mentioned in the Bible. නමුත් පේත්‍රස් කතා කොට අනනියස්නි ශුද්ධාත්මයන්න් වහන්සේ රවටා බිමේ මිලෙන් කොටසක් තබා ගන්නට සාතන් නුඹේ සිත විරෙව්වේ මක් නිසාද? ඒක තිබියදී නුඹටම අයිතිව තිබුණා නොවේද? වික්කායින් පසු මිල නුඹේ හැමැත්ත යටතේ තිබුණා නොවේද? නුඹේ සිතින් මෙවැනි දෙයක් යෝජනා කරගන්නට යෙදුනේ කොහොමද? නුඹ බොරු කීවේ මනුෂ්‍යයන්ට නොව දෙවියන් වහන්සේටයි කීවේය. නුඹ බොරු කීවේ මනුෂ්‍යයන්ට නොව දෙවියන් වහන්සේටය. It says that you did not lie to the men but to God. එනම් අප තුල වැඩ සිටින තැනැත්තන් වහන්සේ ශුද්ධාත්මන වහන්සේ වැඩ සිටීමෙන් කියලා කියන්නේ දෙවියන් වහන්සේ අප තුල වැඩ සිටීමයි. And when the Holy Spirit dwells in our hearts, in our temple, it means that God has come to dwell inside you. අපි එතුමා අප තුල වැඩ සිටීමෙන් අපි එතුමාට විරුද්ධ දේවල් කරන විට දෙවියන් වහන්සේගේ උදාහසට අපි ලක් වෙන්න පුළුවන්. And as God's Spirit dwells within us, and if we do wrong, then the wrath of God shall be upon us. එතුමාගේ අරමුණ අපේ ජීවිතේ ඉටු කරන්නේ නැහැ. අපි දෙවියන් වහන්සේට විරුද්ධව කටයුතු කරන්න පටන් ගත්තොත්. He will not fulfill His promise, or He will not fulfill His act in our life if we break the promise or covenant between God and man. එනම් අපි දකිනවා මේ කාරණා දෙක තුල එන 1 කොරින්ති 3 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ කියනවා ශුද්ධාත්මන වහන්සේගේ මාලිගාව අප කියලා දෙවියන් වහන්සේගේ ආත්මය අප තුල වැඩ සිටීම නිසා ඒ වගේම ක්‍රියා 5:3-6 කියනවා ශුද්ධාත්මන වහන්සේ දෙවියන් වහන්සේ එතුමාට අපි බොරු කිව්වා කියලා අනනියස්ට කතා කරනු ලබනවා. And we see here the divinity of the Lord has been discussed, and 1 Corinthians chapter 3 verse 16 saying that we are the temple of God, the Spirit of God comes to dwell in us, that is the Holy Spirit. And also Acts chapter 5 verse 3 to 6, it says that do you not know that you are not lying to man but to the Holy Spirit, because the Spirit of the God is the Holy Spirit. ඒ වගේම දෙවියන් වහන්සේට සුද්ධාත්මන වහන්සේට සර්ව ඥානය තිබෙනවා. Also the Holy Spirit is all knowing. 1 කොරින්ති 2 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ කියනවා දෙවියන් වහන්සේ සියලුම කාරණා දන්න තැනැත්තන් වහන්සේ කියලා. In 1 Corinthians chapter 12 verse 4, it says that the Lord God is omniscient. උන්වහන්සේ සර්ව ඥානය තින තැනැත්තන් වහන්සේ. That means He is the Lord that knows all. මනුස්සයාට සර්ව ඥානය නැත. Man is not omniscient. අප තුල උන්වහන්සේ වැඩ සිටිනකොට උන්වහන්සේගේ සර්ව ඥානය තුලින් අපිට යම් කාරණා මඟ පෙන්වනු ලබනවා. And it is the omniscient wisdom of the Lord that reveal to us what we as human beings cannot
know by ourselves. දෙවියන් වහන්සේට සර්ව ඥානය තියෙන තැනැත්තන් වහන්සේ ශුද්ධාත්මයන්ෝ කියන්නේ. And the Holy Spirit of God is omniscient, and He is all knowing, and of all things He is knowing. අප තුළ උන්වහන්සේ මහත් දේ කරනවා. අපිට දකින්න බැරි දේවල් උන්වහන්සේ දකිනවා. හැබැයි මතක තියාගන්න අපි මිනිස්සුયો අපි සර්ව ඥානෙ නැත. නමුත් ශුද්ධාත්මයන්ට සර්ව ඥානෙ තියෙනවා. ඒ සර්ව ඥානෙ තුලින් අපිට උන්වහන්සේ කතා කරනු ලබනවා. It is the Holy Spirit that shall reveal to us and do acts of great power, acts of supernatural power. That's all done by the Holy Spirit. And also know that as man we could never perform such acts, and we are able to see such acts or to comprehend such acts. It's because of the omniscient wisdom of God, or all-knowing mind of God, Spirit. එනම් උන්වහන්සේට පමණයි සර්ව ඥානෙ තියෙන්නේ. උන්වහන්සේ දෙවියන් වහන්සේ නිසා. Because the Holy Spirit is the only one who is omniscient, because He is God, He is Creator. අපිට සර්ව ඥානෙ නැත. We do not have omniscient power. සර්ව ඥානෙ තියෙන තැනැත්ත අප තුළ වැඩ සිටිනවා මිසක් අපි සර්ව ඥානෙ වෙන්නේ නැත. The Lord that is omniscient is dwelling within us, not that we are all knowing. ඒක නිසා දෙවියන් වහන්සේ ගැඹුරු කාරණා අපිට එළිදරව් කරන වෙලාවේදී මතක තියාගන්න අපි මිනිස්සුયો දෙවියන් වහන්සේගේ ආත්මයන්ෝ සර්ව ඥානෙ තියෙන නිසා අපිට යම් කිසි එළිදරව්වක් දුන්නොත් ඒ දෙන්නේ දෙවියන් වහන්සේ මිස අපෙන් නෙමෙයි. Remember that as our temple and our depth of the bond with God grows through the Holy Spirit, the wisdom that the Holy Spirit reveals to us, that wisdom comes from God and not from any of us as man. යෝහන්ගේ සුභාරංචියේ 14 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි පදයේ යේසුස් වහන්සේ මෙසේ කියනවා. In the book of John chapter 26 verse John chapter 14 verse 26, the Lord saith as this. දෙවියන් වහන්සේගේ වචනේ කියනවා මා විසින් නුඹලාට කියන ලද සියල්ල සිහි කරනසේක. And it says that remember as I have said to you. මා විසින් කියන ලද සියල්ල, ඒ කියන්නේ යේසුස් වහන්සේ විසින් උන්වහන්සේගේ සේවය තුල කියන ලද සියලුම කාරණා ශුද්ධාත්මන වහන්සේ අපිට සිහි කරන තැනැත්තන් වහන්සේ කියලා කියනවා. And in other words, this verse says that all that the Holy Spirit is going to reveal is that Jesus, His service and His purpose and His revelations, the Holy Spirit shall reveal to us. එනම් යේසුස් වහන්සේගේ සේවය තුල උන්වහන්සේගේ ජීවිතේ උන්වහන්සේ කරපු හැම කාරණයක්ම වර්තමානයේ අපිට සිහි කර දෙන්නේ දේව වචනේ තුලින් අපිට ඒක පෙන්වා දෙන්නේ ශුද්ධාත්මන වහන්සේ. And in another term, if it says all the service that the Lord has performed and His purpose, it shall be revealed to us in our modern day, using the word of the Lord. Through the word of the Lord, the Holy Spirit will reveal the facts of Jesus to us. අතීතේ කාරණා අපිට සිහි කර දෙනවලු. And He reminds us or gives us knowledge, acknowledgement of the past. අනාගතයේ දේවල් එළිදරව් කර දෙනවා. And He prophesies of the future to come. ඒ හැම දෙයක්ම සර්ව ඥානයේ තියෙන ශුද්ධාත්මන වහන්සේගේ ක්‍රියාවලිය. All are acts done by the omniscient power of the Holy Spirit. ඒ අපේ ක්‍රියාවලියක් නෙමෙයි, ඒ ශුද්ධාත්මන වහන්සේගේ ක්‍රියාවලියක්. එනම් උන්වහන්සේට සර්ව ඥානය තිබේ. It is not an act of us, but it's the act of all knowing. It belongs to the Holy Spirit. So upon that we can see that the Holy Spirit is omniscient. සර්ව ඥානයේ තියෙන දෙවියන් වහන්සේට පමණක් ආවේනික ගුණාංගයක්. Omniscient is a characteristic that is only belonging to God and Him alone. එනම් සර්ව ඥානය මනුස්සයට නැත. Man does not have a power of all knowing. ශුද්ධාත්මන වහන්සේ අප තුල වැඩ සිටියා කියලා අපිට සර්ව ඥානය එන්නේ නැත. We will not be omniscient just because the Holy Spirit is dwelling within us. අපේ සීමිත ඥානෙට සර්ව ඥානයේ තියෙන දෙවියන් වහන්සේ යම් කාරණා එළිදරව් කරනවා මිසක් අපි සර්ව ඥානයේ බවට පත්වන්නේ නැත. To our limited wisdom, the omniscient Lord shall reveal to us, not that we become omniscient by dwelling with the Lord.
අද දවසේ ඔබ සෑම දෙනාට අපි ආශිර්වාද කරන අතර හෙට දවසේ දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මන වහන්සේගේ දිව්‍යමය ගුණාංග රැගෙන අපි ඔබ හමුවට එන්න යනවා. We bring you blessings with the Lord, and tomorrow we are going to discuss more about the divinity of the Lord and His characteristics of being divine God. මා කැමැති ඔබට යාඥා කරන්න මේ උදෑසන. I'd like to pray for you this ඔබ morning. ඉන්න ස්ථානයේ කුමන ස්ථානක හිටියා? Wherever you are right කුමන now, රටක ඔබ හිටියා? what country you're in, කුමන ගමක හිටියා? or what village you're in, කුමන ආගමක or හිටියා? what religion you're ඔබ from, අමාරුවෙන් ඉන්නවා නම්, if you're in ඔබ hardship, ප්‍රශ්න වලින් ඉන්නවා if you're in නම්, problem, ඔබේ ජීවිතේ විසඳ ගන්න බැරි කාරණා තුල ඉන්නවා if you නම්, have things you cannot solve in life, වෛද්‍යවරු ඔබ අහක දමලා ඉන්නවා නම්, doctors may cast you සුව කරන්න aside, බැරි රෝගවල ඔබ ජීවිතේ වේදනා විඳිනවා නම්, you're suffering from terminal ආර්ථිකය illnesses, නිසා ඔබ බොහෝ දුක් ගැහැට විඳින්මින් ඉන්නවා you're නම්, suffering because of the economy around you, මානසික ආතතියෙන් ඔබ පෙළෙනවා නම්, from mental anxiety you are ශුද්ධාත්මන suffering, වහන්සේට පුළුවන් ඔබේ ජීවිතේ ඒ ප්‍රශ්නේ විසඳුම් ලබා දෙන්න. then the Holy Spirit is the answer to that අපි problem. අපි උන්වහන්සේට යාඥා කරන්න යනවා යේසුස් වහන්සේට. We are going to pray to Jesus ඔබ through ඉන්න the Holy ස්ථානයේ සිට Spirit. ඇස්සක බසා සිටින්න. Close your eyes wherever you are. පියාණන් වහන්සේ Lord, අද දවසේ ඔබගේ වචනේ අසන අය ගැන යාඥා කරනවා. we pray for all those who heard your word. යම් යම් ප්‍රශ්න තුල මිරිකලා ඉන්නවාද? If one is strife on the රෝග problem, නිසා වේදනාවෙන් ඉන්නවාද? is in pain because of illness, ජීවිතේ බය වෙලා කාරණා බයට පත් වෙලා ජීවිතේ ගමන් කරනවාද? if facts of life are causing fear in සුව their කරන්න life, බැරි රෝග නිසා වේදනාවට පත් වෙලා ඉන්නවාද? those who are suffering from terminal illnesses, ජීවිතේ මානසික ආතතිය තුල ජීවත් වෙනවාද? man is suffering from anxiety, ශුද්ධාත්මය නීමේ දැන් ඔවුන් සනසන්න. Holy Spirit comfort ඔවුන්ට them උපකාර වේවා. and be their ඔවුන්ගේ helper, Lord. රෝග සුව වේවා. Heal their illness, ඔවුන්ගේ Lord. ආතතිය පාවේවා. And let the anxiety ඔවුන්ට pass. සමාදානය ලැබේවා. And peace be with ඔවුන්ට them. ප්‍රීතිය ලැබේවා. And joy with them. අද ජීවිතේ අලුත් දෙයක් ඔවුන්ට අත්දකින්න සලස්වන්න. And be today a new experience with you. ජීවමාන ජේසුස් වහන්සේගේ නාමයෙන්. In the name of our Lord Jesus Christ. ඔබට යේසු පීතයි. May the Lord bless you all. There's no single more that will ever come close. No sin can compare. You're our living hope. Your presence, Lord. I tasted and seen of the sweetest of love, where my heart become free. And my shame is undone. Your presence, Lord. Holy Spirit, you are welcome here. Come flood this place and fill the atmosphere. Your glory, God, is what our hearts long for. To be overcome by your presence, Lord. There's no single more that will